සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද
ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ජාතක පාළියේහි සඳහන් වන මහා තුණ්ඩිල කියන ජාතක කතාව මාතෘකා කරගෙන ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බොහොම ශ්‍රද්ධාවෙන් සසුන්ගත වෙච්ච එක භික්ෂූන් වහන්සේ නමක් හිටියා. නමුත් ඒ භික්ෂූන් වහන්සේ සුළු දෙයටත් තැතිගන්න බය වෙන සුළු කෙනෙක්. පොඩි හඬක් ඇහුණත් ගහක අත්තක් පොල්ලත්තක් වගේ වැටෙන හඬක් ඇහුණත් අහස ගොරවන හඬක් ඇහුණත් බොහෝසේ බය වෙනවා. උන්වහන්සේට මරණය පිළිබඳව තිබුණේ පුදුමාකාර භීතියක්. ඉතින් භික්ෂූන් වහන්සේලා මේ භික්ෂූන් වහන්සේගේ මේ ස්වභාවය දැකලා අපේ බුදුරජාණන් වහන්සේට ওই කාරණාව මතක් කළා. ස්වාමීනි අහවල් භික්ෂුව ඊ타ත්ම සුළු කාරණාවකට පවා බොහෝම බය වෙනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලාට මතක් කළා මහණෙනි මේ භික්ෂුව මේ විදිහට බය වුණේ අද විතරක් නෙමෙයි පෙරත් මෙහෙම බය වුණා. පෙරත් ඔහුට පිහිට වුණේ මමමයි. අදත් ඔහුට පිහිට වෙන්න ඉන්නේ මමමයි. කියන කාරණාව සඳහන් කළාට පස්සේ භික්ෂූන් වහන්සේලාට ලොකු උවමනාවක් ඇති වුණා. පෙර භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට පිහිට වුණේ කොහොමද? ඒ කොයි කාලෙද? මොන වාගේ ජීවිතයකද? මොන වාගේ සිද්ධියක් පදනම් කරගෙනද? කියන කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් දැනගන්න. ඉතින් ඒ නිසා සියලු දෙනාම ආරාධනාවක් කළා ස්වාමීනි ඒ අතීත කතාව අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනසේක්වා. ආන්ගේ ඉල්ලීමට අනුව තමයි මහා තුණ්ඩිල කියන ජාතක කතාව දේශනා කොට වදාළේ. මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරාගෙන ආපු සංසාරේ තිරිසන් ආත්මවල ඉපදිච්ච අවස්ථා බොහොමයි. ඉතින් ඒ අවස්ථාවන් වල ඉපදෙන්න සිද්ධ වෙන බව දැන දැනමනේ පින්නතුනි Tamanට අතට ලැබිච්ච නිවන අත්හරින්න යෙදුනේ. නිතරම බණ අහන නිසා අපේ පින්නතුන් අහලා ඇති දීපංකර පාදමූලයේ දීපංකර බුදුරජාණන් වහන්සේ බණපද දෙකක් දේශනා කළා නම් එහෙම නැත්තම් 4 පද ගාථාවක දෙවනි පදයේ දේශනා කරලා තුන්වෙනි පදයේ දේශනා කරන්න කලින් සව් කෙලස් නැසලා රහත් වෙන්න තරම් මහා ඥාන ශක්තියක් තිබුණ කෙනෙක් තමයි සුමේද තාපසතුමා කියලා කියන්නේ. ඉතින් නියත විවරණ ලබා ගන්න වෙලාවේ බෝධිසත්වයෙකුට එහෙම හැකියාවක් තියෙන්න අවශ්‍යයි. එහෙම හැකියාවක් තියෙන කාලෙක තමයි නියත විවරණය ලබන්නේ. ඉතින් ඒ වෙලාවේ තීරණය කළා මම මේ වෙලාවේ රහත් භාවයේ ලබලා මගේ සසර ගමන කෙරවල කරගන්නවට වඩා ලෞතුරා බුද්ධ රාජ්‍යම ලබාගෙන සසර දුක් විඳින සත්වයා සංසාරයෙන් එතර කරලම මමත් සසරින් එතර වෙනවා කියලා. ඒ උදාර අදිෂ්ඨානය කරන වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ නියත විවරණයත් එක්ක දැනගන්නවා ඒ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් මට තව කී කාලයක් මේ සංසාරේ සැරිසරන්න සිද්ධ වෙනවද? ඒ කාල සීමාව තුල නිරයෙත් ඉපදෙන්න සිද්ධ වෙනවා. තිරිසන් ආත්මවල මනුෂ්‍ය ආත්මවල ඉපදිලා
දරන්න අපහසු මහා දුක්ඛන්දරාවල් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. නිරයේ ඉපදුනත් නොඑක් ආත්මවල නොඑක් ආකාරයේ දුක්වලට මුහුණ දෙන්න ලැබුණත් ඒ සියලු දුක් ඉවසන්න තීරණය කළේ පින්නතුනි ඔබ මම වගේ මේ සංසාරේ අතරමං වෙච්ච අහිංසකයන්ට අනුකම්පා කරලා. මහා කරුණාව කියන වචනේ ප්‍රමාණයක් කරන්න බැරි ඒ නිසා. ඉතින් එහෙම එන සසරක උන්වහන්සේ තිරිසන් වෙලා ඉපදිච්ච ආත්ම බොහොමයි. ඉතින් මේ මහ තුණ්ඩිල ජාතක කතාවෙන් සාකච්ඡා කරන්නෙත් එවන් අවස්ථාවක් පිළිබඳව. මහ බෝසතාණන් වහන්සේ ඊරියකගේ බඩේ ඉපදිලා ඌරු ආත්මයක් තමයි ලබන්නේ. මේ ඊරියකගේ බඩේ පිළිසිඳගෙන නිසි කල්වයස් ගෙවුනට පස්සේ මේ ඊරිය පාරක් අයිනේ තියෙන වලක පැටව් දෙන්නෙක් බිහි කළා. පැටව් දෙන්නත් එක්ක ඇය මේ වලේ තමයි ජීවත් වෙන්නේ. පින්නතුනි මේ කාලේ එක්තරා මහලු කාන්තාවක් තමන්ගේ කපුහේනට ගිහිල්ලා කපුත් කඩාගෙන කූඩයක් පුරවගෙන කපු කූඩෙත් ඔළුවේ තියාගෙන හැරමිටියත් ඇන ඇන ගෙදර යනවා හැන්දෑ වෙලා. මේ ඇය ගෙදර ඇවිදගෙන යන අඩිපාර ළඟ තමයි අර ඌරු පැටව් එක්ක මේ ඊරි ජීවත් වෙන අර පොඩි වල තියෙන්නේ. ඉතින් මේ හැරමිටියේ බිම අනින හඬට බය වෙච්ච ඌරු මව දරුවන් දෙන්න වල ඇතුළෙම දාලා පැනලා දීවා. අර මහලු කාන්තාව එතනින් ඊරියක් දුවපු නිසා ඇය හිටපු තැන විමසිලිමත්ව බැලුවා. එතකොට ඇයට දකින්න ලැබුණේ ඌරු පැටව් දෙන්නෙක්. ඇය මේ ඌරු පැටව් දෙන්නම අරගෙන කූඩේ උඩින් තියාගත්තා. තියාගෙන ගෙදර අරන් ගියා. ගෙදර අරන් ගිහිල්ලා ඔවුන් දෙන්න හොඳට හැදුවා. කණ්ඩ බොණ්ඩ දීලා හොඳට හදපු නිසා බොහොම ඉක්මනට ලොකු මහත් වුණා. ඇය මේ ඌරු පැටව් දෙන්න හදන්නේ දරුවෝ දෙන්නෙක් හදනවා වගේ. එයින් ලොකු ඌරු පැටියට නමක් තිබ්බා මහ තුණ්ඩිල කියලා. පොඩි ඌරු පැටියට නමක් තිබුණා චූල තුණ්ඩිල කියලා. බොහෝම හොඳට බත්, කැඳ, රොටි වාගේ දේවල්, අල වර්ග ඇය ලබා දෙන දේවල් අනුභව කරලා ඔවුන් දැන් හොඳ පෘෂ්ටිමත්ව වැඩිලා. ඇයත් එක්ක බොහෝම සමීපයි ලෙන්ගතුයි. පුතේ කියලා තමයි නිතර කතා කළේ. පුතේ මහතුණ්ඩිල කියලා අඬ ගහපුවාම එක පාරයි ඇය ළඟට දුවගෙන එනවා. ඉතින් මේ තරම් බොහෝම සෙනෙහසින් ඇගේ සෙවනේ ඔවුන් හැදිලා වැඩිලා පෝෂණය වුණා. මේ කාලේ ඒ නගරේ මිනිස්සු සතුටු වෙන කාලයක් තිබුණා. සතියක් විතර මිනිස්සු විනෝද ක්‍රීඩාවලමයි නිරත වෙන්නේ. හරියට නිකන් මේ කාලේ අපේ අවුරුදු කාලේ වාගේ. හැමෝම නටමින්, ගයමින් විනෝද වෙනවා. නොයෙක් විනෝද ක්‍රීඩාවල යෙදෙනවා. ඔය අතර 30 දෙනෙක් විතර තරුණ පිරිසක් රාරක්කුත් ලෑස්ති කරගෙන මස් මාංශත් සූදානම් කරගෙන ඔවුන්ගේ විනෝදයේ බවට පත්වුණේ රාබොමින් මස් කමින් ඒ සතිය ගත කරන එක. නමුත් නගරයේම මිනිස්සු විනෝද ක්‍රීඩාවල් වල යෙදිලා නිසා නගරයේ මස් මිලට ගන්න තැනක් තිබුණේ නැහැ. කඩ සාප්පු පවා වහලා හැමෝම තමන්ගේ උත්සව කටයුතු වල යෙදිලා.
ඉතින් මේ රාබොන මස් කන පිරිසගේ මාංශ ඉවර වුණා දවස් 7 ගත වෙන්න කලින්. දැන් ඔවුන්ට මාංශ නැතුව රාබොන එකේ තේරුමක් නැහැ. ඒ නිසා ඔවුන් දැන් හැම තැනම මස් හොය හොය ඇවිදිනවා. නමුත් කිසිම තැනක මස් ගන්න තැනක් නැහැ. එහෙම ඇවිදිනකොට ඔවුන්ට දැනගන්න ලැබුණා අහවල් වීදියේ අහවල් තැන තියෙන ගෙදර ඒ කාන්තාව ළඟ බොහොම හොඳට පෘෂ්ටිමත්ව හැදිලා වැඩුණ ඌරෝ දෙන්නෙක් ඉන්නවා. මිලක් නියම කරලා ඉල්ලුවොත් ගන්න බැරි වෙන එකක් නැහැ කියලා. මේ පිරිස ඇය හොයාගෙන ගියා. ගිහිල්ලා ඇයට කතා කරලා ඇගෙන් ඇහුවා ඔබේ ඌරෝ දෙන්නගෙන් එකෙක් විකුණන්න බැරිද අපට? සුදුසු මිලක් අපිට කියන්න අපි කැමති මිලක් ගෙවනවා. එහෙම සඳහන් කරාම අර කාන්තාවට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා මේ අයට බොහොම දොස් කීවා. දරුවෝ විකුණගෙන කන සිරිතක් මගේ ළඟ නැහැ කියලා සඳහන් කළා. නමුත් අර පිරිස ඔවුන්ගේ වෑයමත් හැරියෙත් නැහැ. නොඑක් ආකාරයෙන් කරුණු කිය ඇවටිලි කළා එක ඌරෙක් දෙන්න කියලා. වැඩි මිලට පවා ඉල්ලුවා. නමුත් ඇය ප්‍රතික්ෂේප කළා. හැබැයි පින්නතුනි මේ රාබොන පිරිස තමන්ගේ උත්සාහයත් හැරියෙත් නැහැ. ඔවුන් කෙසේ හෝ අර කාන්තාව සමග බොහොම සුහදශීලීව කතාවට යෙදිලා ඇයටත් රාපවන්න කටයුතු කළා. ඒ තරම්ම ලෙන්ගතු වුණා. දැන් ඇයත් රාබීලා. ඇයත් දැන් හොඳ ගානට මත් වෙලා. ආන් ඒ වෙලාවෙත් අර පිරිස නැවත ඇයට මතක් කරනවා අපිට එක ඌරෙක් දෙන්න බැරිද කියලා. සුරා මතත් එක්ක ඇය සඳහන් කළා මෙච්චර වෙලා ඔබලා මගෙන් ඌරෙක් ඉල්ලනවා. කමක් නැහැ. හැබැයි මහ තුණ්ඩිල දෙන්න බෑ. චූල තුණ්ඩිල දෙන්නම් කියලා. ඒ වෙලාවේ අර පිරිසට බොහොම සතුටුයි. ඔවුන් අහනවා කොහෙද ඒ දෙන්න ඉන්නේ? ඇය අතදික් කරලා පෙන්නනවා ආන් අර වනල හැබේ ඔය පඳුරු අස්සේ තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. කොහොමද ළඟට ගෙන්න ගන්නේ? ළඟට ගෙන්න ගන්න නම් කෑම දෙන්න ඕනේ. එහෙනම් කෑම හොයාගෙන එන්න කියලා. ඔවුන් කෑම හොයාගෙන ගිහිල්ලා බත් අරගෙන ආවා. ගෙනල්ලා අර කාන්තාවට දුන්නා. හැමදාම ඌරු පැටවු දෙන්නට කෑම දෙන පිඟන් දෙකක් තිබුණා. ඇය ගෙනාපු බත් මුල ඒ පිඟානට දාලා පුතේ චූල තුණ්ඩිල කියලා අඬ ගැහුවා. එතකොට අර සුරාසොඬ පිරිස එතන 30 දෙනෙක් හිටියා. ඒ අය මේ ඌරා එන පාරේ දෙපැත්තට වෙලා හැම කෙනෙක්ම මද්දක් අතේ තියාගෙන ඉන්නවා. ඉතින් පුතේ චූල තුණ්ඩිල කියලා අඬ ගහනකොට මහ තුණ්ඩිලට ඒක හොඳට ඇහුණා. ඇහිලා ඔහු කල්පනා කරනවා අපේ අම්මා එදා මෙදා තුර අපි දෙන්න හදාගත්ත ජීවිතේ කවදාවත්ම මල්ලිට අඬ ගැහුවේ නැහැ. කෑම කණ්ඩ අඬ ගැහුවත් වෙනත් කාරණාවකට කතා කළත් මටම තමයි අඬ ගහන්නේ. නමුත් අද ජීවිතයේ පළවෙනි වතාවට ඉස්සරලා මල්ලිට අඬ ගහනවා. මේක ඒ තරම් සුබ නිමිත්තක් වෙන්න නම් බැහැ. එහෙම කල්පනා කළත් වෙනත් කිසිවක්ම චූල තුණ්ඩිලට නොකිය ඔහුට සඳහන් කළා මල්ලියේ අපේ අම්මා අඬ ගහනවා. ඉක්මනට ගිහිල්ලා බලලා එන්න. දෙපාරක් අඬ ගහනකන් ඉන්න එපා කියලා. ඉතින් ඒකත් විශේෂ කාරණාවක්. මව්පියන්ට ලෙන්ගතු මව්පියන්ගේ වටිනාකම දන්න කීකරු දරුවෝ
කවදාවත්ම මව්පියෝ දෙපාරක් අඬ ගහනකම් ඉන්නේ නැහැ. මොකද මව්පියෝ දෙපාරක් අඬ ගහනකම් Tamanට ඇහිලත් නිශ්ශබ්දව ඉන්නවා කියලා කියන්නේ අකුසලයි. මව්පියන්ගේ බසට ඒ තරම්ම කීකරු වෙන්න ඕනේ. වෙස්සන්තර ජාතක කතාව ආදී බොහෝ ජාතක කතාවලත් මේ කාරණාවම සඳහන් කරනවා. වෙස්සන්තර මහරජුරු දරුවෝ දෙන්න ජූතක බමුණට දන් දෙන්න සූදානම් වෙලා ජූතක බමුණත් එක්ක කරුණු කාරණා සාකච්ඡා කරනකොට අම්මත් නැති අතරේ අපිත් දාණයට දෙන්නයි හදන්නේ කියලා ජූතක බමුණ දැකලා බීතියට පත් වෙච්ච දරුවෝ දුවගෙන ගිහිල්ලා පොකුණට පැනලා සැඟවුණා. සැඟවුනේ අම්මා කවදා හරි ඇවිල්ලා අඬ ගහන තුරු මේ පොකුණෙන් ගොඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන. නමුත් වෙස්සන්තර රජුරු කුටිය පිටිපස්සට ඇවිල්ලා පුතේ ජාලිය කියලා එකපාරයි යඬ ගැහුවේ. ජාලිය කුමාරයා කල්පනා කරනවා තාත්තා අඬ ගහනවා. මුලින් තිබ්බ අදහස සම්පූර්ණයෙන් වෙනස් වුණා. මගේ තාත්තා මට අඬ ගහන්න දෙපාරක් වෙහෙසුනොත් ඒක මං වගේ පුතෙකුට සුදුසු මදි. ජූතක බමුණට දුන්නත් කමක් නැහැ. මරණයට අඬ ගැහුවත් දාසකමට යවන්න අඬ ගැහුවත් තාත්තා දෙපාරක් අඬ ගහන්න කලින් යන්න ඕනේ කියලා හිතලා පොකුණෙන් ගොඩ වෙලා ළඟට දුවගෙන එනවා. ඉතින් නැගණිය ගැනත් විමසලා ඇයටත් දුවේ ක්‍රිෂ්ණ ජිනා කියලා අඬ ගහපුවාම ඇයත් කල්පනා කළේ එයමයි. සංසාරේ පින් කරපු මව්පියන්ගේ ගුණ දන්න මහ පුණ්‍යවන්තයෝ කවදාවත් මව්පියෝ දෙපාරක් කතා කරනකම් නෑහුණා වාගේ හිටියේ නෑ. ඉතින් ඒ කාරණාව නිසාම තමයි මහතුන්ඩිල කියන්නේ මල්ලියේ අම්මා දෙපාරක් අඬ ගහනකම් ඉන්න එක නරකයි. ගිහිල්ලා බලලා එන්න. එහෙම කියපු සැනින්ම ඔහු පඳුරු අතනින් නික්මිලා වේගෙන් ගෙවල් පැත්තට දීවා. මගට දුවනකොට ඔහු දැක්කා අම්මත් ඉන්නවා. වාජනේ කෑමත් පිරීලා තියෙනවා. නමුත් තවත් පිරිසක් මද්දක් අතේ තියාගෙන පාර දෙපැත්තේ රැස් වෙලා ඉන්නවා. ඔහුට හිතුණා අද නම් මහ පුදුම දානයක් දෙන්න හදන්නේ. මේ සූදානම් වෙලා ඉන්නේ මට කෑම දෙන්න නෙමෙයි මාව ආහාරයට ගන්න. මරණ බය ඊටත් තදින් දැනුණා. එසැනින්ම ආපහු හැරුණා. මහතුන්ඩිල ඉන්න තැනට එකම පිම්මෙන් දීවා. දුවල ගිහිල්ලා බයේ වෙවුලෙනවා. වටපිට බල හැංගෙන්න තැනක් හොයනවා. වටේට කැරකි කැරකි සැඟවෙන්න තැන් හොයනවා. ඒ කාරණාවෙන් මහතුන්ඩිල අහනවා මලනුවනි ඔබ හුඟක් බය වෙලා වගේ මට පේන්නේ. චූලතුන්ඩිල සඳහන් කරනවා මං බොහෝම බයයි. මට අඬ ගහලා තියෙන්නේ මට කෑම දෙන්න නෙමෙයි. මාව ආහාරයට ගන්න හිතාගෙන. අපට වෙනද කෑම දුන්නා වගේ නෙමෙයි. අද එතන අමුතු දානයක් දෙන්නයි සූදානම්. පිරිසක් මාව අල්ලගන්න බලාගෙන ඉන්නවා. අපිට කෑම දෙන බඳුනේ ආහාරات තියෙනවා. අපේ අම්මත් එතන ඉන්නවා. ඒ නිසයි මේ බය. මේ වෙලාවේ මහතුන්ඩිල සඳහන් කරනවා මලනුවනි අපේ අම්මා යම් දවසක අපි දෙන්න අරගෙන ඇවිල්ලා හදලා වඩලා පෝෂණය කළා නම් ඒ පෝෂණය කලේ යම් අදහසක් තියාගෙන වෙන්න ඇති. අපි දෙන්න පෝෂණය කිරීමෙන් ඇය බලාපොරොත්තු වෙච්ච කාර්ය අද මුදුන්පත් වෙන දවසේ අපිට කාගේ සරණද? අපට කාගේ පිහිටද? මලනුවනි අපි ඕන දෙයකට සූදානම් වෙන්න ඕනේ.
මේ සංසාරේ ඌරෝ වෙලා ඉපදිච්ච අපි අනුන්ගේ බඩ පුරවන්න ජීවත් වෙනවා මිසක් වෙන සරණක් පිහිටක් අපිට කොහෙන්ද? එහෙම සඳහන් කළා. එහෙම සඳහන් කරලා බොහොම නිර්භීතව ඊටාම ප්‍රබුද්ධ ලීලාවෙන් පාරමිතා ආවර්ජනය කරලා මෛත්‍රී පාරමිතාව පූර්වාංගම කරගෙන මහතුන්ඩිලට සඳහන් කරන චූඩ චුන්ඩිලට සඳහන් කරනවා මරණයට ඔය තරම්ම බයයි නම් ඔබ වහාම ගිහිල්ලා මඩ නැති විලකින් නාගන්න. ඇඟේ තැවරිලා තියෙන දාඩිය කුණු වහවහා සෝදලා දාන්න. නොමියෙන සුවඳක් ඇඟ ගල්ව ගන්න කියලා. පින්නතුනි මහතුන්ඩිලයන් පාරමිතා ආවර්ජනය කරලා මෛත්‍රී පූර්වාංගමව චූල තුන්දෙලට මේ කියන වචනය 12 යොදුනක් මුළු බරණැස් රාජ්‍ය පුරාම පැතිරිලා ගියා. රජ්ජුරුවන්ට යුව රජවරුන්ට පවා මේ හඬ ඇහුණා. ගෙවල් වල හිටපු හැම කෙනෙකුටම මේ හඬ ඇහුණා. ඒ තරම් මහා හඬකින් තමයි ප්‍රකාශ කළේ. රජවරු යුව රජවරු මේ හඬ අහලා ඒ හඬ තේරුම් අරගෙන කොහෙන්ද ඒ හඬ? කවුද මේ හඬ නගන්නේ? ඒ අය හොයාගෙන ආවා. අර වනලැහැබටම හොයාගෙන ආවා. ඇවිල්ලා ඒ වනලැහැබ සම්පූර්ණයෙන්ම සුද්ධ කළා. ඇයි? අබුද්ධෝත්පාද කාලයක ධර්මය ගැන කතා වෙන හඬක්. වනලැහැබ සුද්ධ කරලා පඳුරු ගලවලා අයින් කරලා සම්පූර්ණ සුදු වෙලිය ඇතුරුවා. ඌරෝ දෙන්නත් එතනම ඉන්නවා. මේක බලාගෙන හිටපු අර දූර්තයෝ 30 දෙනාගේ වෙරි මත හිඳුණා. අර කාන්තාවගෙත් වෙරි හිඳුණා. රජවරු යුව රජවරු ඇමතිවරු අතුරපු සුදු වෙලි තලාවේ වාඩි වුණා. මහතුන්ඩිල තමන්ගේ මලනුවන් ආමන්ත්‍රණය කරලා ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව කරන්න හේතුව තමයි මහතුන්ඩිල කියන කතාව චූල තුන්ඩිලට තේරුනේ නැහැ. මඩ නැති විලකට බහින්න. දාඩියකුණු සෝද ගන්න. අලුත් විලවුන් තවර ගන්න. කවදාවත් නොමියෙන සුවඳක් තවර ගන්න. අලුත් විලවුන් කීවේ නොමියෙන සුවඳකට. ඉතින් චූල තුන්ඩිල කල්පනා කරනවා මගේ සහෝදරයා මට මෙතෙක් ජීවිතේ කවදාවත් නොකීව කතාවක් කියන්නේ. ඌරෝ වෙලා ඉපදිච්ච අපි කවදද වතුරේ බහැලා නාගත්තේ? මඩවලේ බහැලා මඩවලම ගිලිලා පල් වෙච්ච කුණු වෙච්ච මඩම ඇඟ පුරා තවර ගත්ත මිසක් දාඩිය කුණු හොදලා පිරිසිදු වෙච්ච දවසක් ඌරෝ වෙච්ච අපේ ජීවිතවල කොහෙද තිබුණේ? ආන් නිසා අහනවා සහෝදරයාණෙනි, ඔබ මට කියනවා මඩ නැති විලකට බහින්න කියලා. මොකද්ද මේ මඩ නැති විල? දාඩිය කුණු සෝද ගන්න කියනවා. අපි කවද්ද දාඩිය කුණු හේදුවේ? මෙතෙක් තැවරුණ දේවල් ඉවත් කරලා නොමියෙන අලුත් සුවඳක් ඇඟ තවර ගන්න කියලා කියනවා. මට නම් මේ එකක්වත් තේරෙන්නේ නැහැ කියලා කියනවා. ආන් ඒ වෙලාවේ සඳහන් කරනවා සහෝදරයාණෙනි, මඩ නැති විල කියලා මම සඳහන් කළේ ධර්මයටයි. දාඩිය කුණු සෝද ගන්න කියලා මම සඳහන් කළේ පාපයෙන් ඉවත් වෙන්න කියලා. අලුත් විලවුන් කියලා මම සඳහන් කළේ සීලයට.
නොමියෙන අලුත් විලවුන් තවරගන්න කියලා සඳහන් කළේ. ඒ විලවුන් වල සුගන්ධය කියලා කියන්නේ සීලේ සුවඳ. උඩට යටට දිගට හරහට හැම පැත්තටම හමන ලෝකයේ තියෙන එකම සුවඳ සිල් සුවඳයි. උඩින් අකනිටා බඹලෝ දක්වාම හමන මේ උතුම් සුගන්ධයෙන් සුගන්ධවත් වෙන්න කියලා මම සඳහන් කරන්නේ. පින්නතුනි, මෙතන සඳහන් කරනවා ධර්ම මඩ නැති විලට බහින්න. මඩ නැති විල කියලා කිව්වේ ධර්මයට. එතකොට මඩ කියලා සඳහන් කළේ කෙලෙස් කුණු නැති තැන මඩ නැති විල. සාමාන්‍යයෙන් පියවි ලෝකේ මඩ නැති විල් නෑ. හැම විලකම වගේ මඩ තියෙනවා. නමුත් චූල තුණ්ඩිලට ලැබෙන උපදේශය තමයි මඩ නැති විලකට බැහැගන්න කියලා. කෙලෙස් කුණු නැති කරන, කෙලෙස් කුණු සෝදන, පාපයෙන් අතමුදවන, සුචරිතෙහි පිහිටවන ධර්මය තමයි මඩ නැති විල කියලා කියන්නේ. මෙතන ධර්මය කියලා සඳහන් කරාම පන්සිල් වලින් පටන් ගන්නවා. සිල් ගැන කතා කරනකොට සෑම දෙනා තුළම තිබිය යුතු නිත්‍ය වූ සීලය පන්සිල්. අහවල් පුද්ගලයන්ට පන්සිල් අවශ්‍ය නැහැ කියලා කාරණාවක් මේ ලෝක ධාතුවේ නැහැ. පෙර ධර්ම දේශනාවල් වලින් බොහෝසේ පැහැදිලි කරලා තියෙනවා. පන්සිල් කියලා කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද. ලෝකයට අයිති ශික්ෂාපද. ස්වභාව ධර්මයාගේ නීති මාලාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේ නිවන් සොයන සත්වයා වෙනුවෙන් පනවපු කාරණාවක් නෙමෙයි පන්සිල් කියලා කියන්නේ. ස්වභාව ධර්මයේ තුලම ක්‍රියාත්මක වෙන ධර්මතාවයකටයි පන්සිල් කියලා කියන්නේ. ඒ ධර්මතා පහක් තියෙන නිසා, ඒවා සීලයට අන්තර්ගත නිසා පන්සිල් කියලා හඳුන්වලා තියෙනවා. සසර සැරිසරන සත්වයා උපදිනවා, මැරෙනවා. මැරෙන සත්වයෝ බොහෝසේ සතර අපායෙම උපදිනවා. අබුද්ධෝත්පාද කාලවල සුගතියට යන පිරිස ඊ타ත්ම සීමිතයි. දුගතිගාමී වෙන පිරිස ගණනින් ප්‍රමාණයෙන් කියන්න බැරි අප්‍රමාණ ප්‍රමාණයක්. හේතුව තමයි පින්නතුනි මෙන්න මේ ස්වභාව ධර්මයාගේ නීතිය නොදන්නකම. ලෞතර බුදුරු ලෝකේ පහළ වෙලා ප්‍රාණඝාතයේ ආදීනවය භයානක බව ලෝක සත්වයාට කියලා දෙනවා. හොරකමේ, වැරදිකාම සේවනයේ, මුසාවි, සුරාපානී ආදීනව ලෞතර බුදුරු කියලා දෙනවා. බුදුරු නැති කාලවල ඒ කාරණාව කියලා දෙන්න කෙනෙක් නැහැ. අත්තානං උපමංකත්වා නහනෙයන ගහති. තමන් උපමාවට අරගෙන අනුන් නොනසන්න කියලානේ ධර්මයේ සඳහන් කළේ. තමන්ව නසන්න කවුරු හරි කඩුවක් අරගෙන එනවනම්, එහෙම නැත්නම් තුවක්කුවක් පිහියක් අරගෙන එනවනම් අපි කොයිතරම් බයයිද? හැංගෙන්න තැන් කොච්චර හොයනවද? බේරෙන්න තැනක් රැකවරණයක් කොහෙද තියෙන්නේ කියලා කොච්චර විමසනවද? තමන් මරණවට තමන් කොච්චර බයද? ආන් ඒ වගේම තමයි අනුන් නසනවට ඔවුනුත් බයයි. ඒකයි දේශනා කළේ තමන් උපමාවට අරගෙන අනුන් නොනසන්න කියලා. අබුද්ධෝත්පාද කාලේ ප්‍රාණඝාතයේ බරපතල වරදක් බව නොදැන කොයි තරම් ප්‍රාණඝාත කරනවද? ආන් ඒක නිසා මෙතන ධර්මය කියලා පන්සිල් අපිට පෙන්වුවා මුලින්ම.
මේ ලෝකේ සෑම දෙනෙක් ළඟම තිබිය යුතු හැම දෙනෙක්ම වැළකිය යුතු කාරණාවක් ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණාව හැමෝම සමාදන් විය යුතු කාරණාවක්. ඒකට මේ බෞද්ධද අබෞද්ධද කියලා කාරණාවක් නැහැ. සමහර අය සමහර වෙලාවට කතා කරලා අහලත් තියෙනවා. ප්‍රාණඝාත කරාම නිරේට යන්නේ බෞද්ධ අය විතරයි නේද කියලා. ඒ අය බලාපොරොත්තු වෙනවා ඇති ප්‍රාණඝාත කරාම නිරේට යන්නේ බෞද්ධ අය විතරයි නම් ඒගොල්ලෝ අබෞද්ධ වෙන්න. පින්නතනි එහෙම කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදු දහම කියලා කියන්නේ විශ්වයේ දහම. බුදු දහම කියලා කියන්නේ ස්වභාව ධර්මය. ඒක මේ සීමිත පිරිසකට විතරක් දේශනා කරපු දහමක් නෙමෙයි. ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්න පාරමිතා පුරන්නේ සීමිත පිරිසක් සංසාරයෙන් එතර කරන්න තමන් වහන්සේගේ අනුගාමික පිරිස විතරක් එතර කරන්න නෙමෙයි. සකල ලෝක සත්වයාම සංසාරයෙන් එතර කරවීමේ මහා කරුණාව මතයි මහ බෝසත්වරු අතටපත් නිවන අත්හරින්නේ. අපි මුලින් කතා කළා දීපංකර පාදමූලයේ අතටපත් නිවන අත්හැරිය කියලා. මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරන මේ සංසාර ගමනේ අතටපත් නිවන අත්හැරපු එකම අවස්ථාව ඕක නෙමෙයි. කෝටි ප්‍රකෝටි ගණන් වාරවල තමන්ට ලැබුණ නිවන ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවීමේ උදාර පරමාර්ථය මත අත්හැරපු කෙනෙක් මහ බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිසා මේ සිල්පද 5 කවුරු උල්ලංඝනය කළත් ඔවුන්ට ඒකාන්තයෙන් නිරේට පහර හැදෙනවා. ඒ නිසා මූලිකව සඳහන් කළා ධර්මය කියලා පැහැදිලි කරනකොට පන්සිල්. අවසානයේ අපි කතා කරන්නේ දසසිල්. එhmenan පන්සිල් දසසිල් මේ සිල් ආරක්ෂා කරගත යුතුයි. එතකොට පන්සිලුත් දසසිලුත් අතරේ තියෙනවා අෂ්ටාංග උපෝසතය, නවාංග උපෝසතය, ආජීව අෂ්ටමක සීලය, මේ ආදී නොයෙක් සීලයන්. මේ සියලුම සීලයන් මෙතෙන්ට අන්තර්ගතයි. ඒකයි පන්සිලුයි දසසිලුයි ගැන කතා කරලා තියෙන්නේ. එයින් එහාට ගිහපු දෙවියන් බඹුන් පවා වන්දනා කරන මේ ලෝකේ මහා සීලයක් තියෙනවා. උපසම්පදා සීලය කියලා. මේ සියලුම සීලයන් මෙතන කතා කරලා තියෙන්නේ ධර්මයේ හැටියට. ත්‍රිවිධ සුචරිතය සිතේ, කයේ, වචනේ සංවරය ධර්මයයි කියලා මෙතන කතා කරනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ල අමා මහ නිවනට හේතු වෙන කාරණා. එහෙනම් මඩ නැති විලකට බහින්න කියලා සඳහන් කළේ ධර්මයේ ජීවිතයට එකතු කරගන්න කියලා. උතුම් සිල් ආරක්ෂා කරගෙන මේ සංසාරයෙන් එතර වෙන වැඩපිළිවෙලට යොමු වෙන්න කියන කාරණාව. දාඩිය කුණු සෝදලා ඉවත් කරන්න කියලා සඳහන් කළා. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි මේ ආදී වශයෙන් දක්වලා තියෙන මේ නොයෙක් අකුසල ධර්ම. ඒ අකුසල ධර්මයන්ගෙන් ඉවත් වෙන්න. අකුසලයෙන් ඈතට යන්න කියන එකයි දාඩිය කුණු හොදලා අරින්න කියලා කිව්වේ. මෙතෙක් තැවරිලා තියෙන දේවල් සෝදලා දාන්න. එතකොට මොනවද සත්වයාගේ තැවරිලා තියෙන්නේ? සත්වයා ස්වභාවයෙන්ම අකුසලයටයි බර. පින් කරන්න යොමු වෙන්න අපිට තියෙන්නේ බොහොම අපහසු බවක්. පින් කරමු කියලා කොච්චර හිතුවත් පිනට යොමු වෙන්න හිත නැමෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි පවට යොමු වෙන්න ඊටාම ලේසි. සමස්ත සත්ව ප්‍රජාව පිළිබඳව කල්පනා කරනකොට පින් කරන අයට වඩා පව් කරන අයම තමයි ලෝකෙ වැඩි.
පින් කරන අය කියලා සඳහන් කළත් ඔවුන්ගේ ජීවිතවලත් වැඩියෙන් සිද්ධ වෙන්නේ අකුසල්. පින්නතුනි පිනක යෙදිලා ඉන්නේ සුළු කාලයයි නේ අපි. සිල් ගත්තොත් සාමාන්‍ය ජීවිත ගැන මම කතා කරන්නේ. මාසෙකට පෝය 4ක් තියෙනවා සිල් ගන්න. සාමාන්‍යයෙන් අතීතයේ අය මාසෙකට 6 දවසක් මාසයකට 8 දවසක් උපෝසත සිල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. සමහර අය මාසෙකට 15 දවසක් උපෝසතයෙන්ම ගත කරලා තියෙනවා. ගිහි ප්‍රජාව නමුත් සමහර අය මාසයක් දෙමාසයක් 3 මාසෙම වස් කාලවල උපෝසත සිල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. මේවට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. නමුත් වර්තමානයේ මාසයකට අපිට පෝය 4ක් තියෙනවා. සිල් සමාදන් වෙන්න. ඒ කියන්නේ පන්සිල් වලට අමතරව විශේෂ සීලයක් සමාදන් වෙන්න පෝය 4ක් තියෙනවා. ඉතින් වර්තමානයේ හුඟක් දෙනා සිල් සමාදන් වෙනව තබා පෝය 4වත් නොදන්න අය හුඟක් ඉන්නවා. ඒ පෝය 4ිනුත් වර්තමානයේ බොහෝ දෙනා යොදාගන්නේ පසළොස්වක පෝය විතරයි සිල් සමාදන් වෙන්නේ. ඒ සිල් සමාදන් වෙන විශාල පිරිසක ගෙනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පූර්ව උපෝසතයක් සමාදන් වෙලා ඉන්නේ. පූර්ණ උපෝසතයක් සමාදන් වෙලා කටයුතු කරන්නේ ඊටාම සීමිත පිරිසයිනේ. සිල් ගන්න අයගෙන් වැඩි පිරිසක් උදේ සිල් අරගෙන හවස පවාරණය කරන අය. එහෙම සීලයක් ගැන බුද්ධ ආගමේ කොහෙවත් කතා කරලා නැහැ. අර්ධ උපෝසතයක් ගැන කතා කරපු තැනක් මේ ශාසනයේ කොහෙවත් නැහැ. කූට විනිශ්චකාර වස්තුව කියලා තැනක විතරක් අර්ධ උපෝසතයක් ගැන කතා කරලා තියෙනවා. එහෙම නැතුව අර්ධ උපෝසතයක් භාග්‍යතුන් වහන්සේ අගය කරලා අර්ධ උපෝසතයක් සමාදන් වෙන්න කියලා දේශනා කරපු තැනක් කොහෙවත් නැහැ. උදේ සිල් සමාදන් වෙලා හවස පවාරණය කරන යම් පුද්ගලයෙක් ඉන්නවනම් ඔවුන්ට අර්ධ උපෝසතයක්වත් සම්පූර්ණ වෙන්නේත් නැහැ. ඒ බවත් සඳහන් කරනවා. ඒකට හේතු කාරණාත් රාශියක් ධර්මයේ තුලින් පැහැදිලි කරලා තියෙනවා. උදේ සිල් සමාදන් වෙන්න එන්නේ හවස අහවල් වෙලාවට පවාරණය කරලා එන්නම් කියලා බලාපොරොත්තුවක් හිතේ තියාගෙන නම් පින්නතුනි සමාදන් වෙන සමහර සිල්පද සම්පූර්ණ වෙන්නේත් නැහැ. ඒකයි අර්ධ උපෝසතයක්වත් නැහැ කියලා සඳහන් කළේ. 8 සිල් ගන්න ඇවිල්ලා පන්සිල් සමාදන් වෙලා 6 වෙනි සිල්පදයේ හැටියට අපි පොරොන්දුවක් දෙනවා. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාලී ආහාර අනුභව කරන්නේ මේ සීලය ආරක්ෂා කරනවා කියලා. එතකොට අපි පින්නතුන් හිතලා බලන්න විකාලයේ එළඹ වෙන්නේ මධ්‍යාහණයෙන් පස්සේ. අපි දන්නේ හැටියට කතා කළොත් 12න් පස්සේ. එතකොට මේ සිල්පදේ paludu වෙනවා නම් paludu වෙන්නේ මධ්‍යාහණයෙන් පස්සේනේ. උදේ කාලේ සිය වතාවක් ආහාර ගත්තත් මේ සිල්පදයට කිසිම හානියක් නැහැ. නමුත් පින්නතුනි 4ට 5ට සිල් පවාරණය කරලා ගෙදර ගිහිල්ලා හවස අනුභව කරන අරමුණක් හිතේ තියෙනවා නම් මේ සිල්පදේ අද රකින්නවා කියලා පොරොන්දු වෙන එක වචන මාත්‍රයෙන්ම බොරුවක් නේ. එතකොට විකාල භෝජන ශික්ෂාපදයක් නැහැ. මුසාවාදා ශික්ෂාපදේ සමාදන් වෙන්නෙත් නැහැ. මේ සිල්පදය විකාලයෙන් වළකිනවා කියන සිල්පදය ආරක්ෂා කරනවා කියලා පොරොන්දුවක් දෙන්නේ බොරුවට. ඒක ආරක්ෂා වෙන්නේ නැහනේ. හවස ගිහිල්ලා අනුභව කරනවා. ඉතින් එතකොට බොරු කියන්නේ නැහැ කියලා සමාදන් වෙච්ච සිල්පදයක් paludu වෙලාම තමයි තියෙන්නේ අදහසත් එක්ක. එහෙමනම් පින්නතුනි පූර්ණ උපෝසතයක් වත්
මාසෙකට එක දවසක්වත් සම්පූර්ණ කරන්න බැරුව අපි කොහොමද පින් කරනවා කියලා කියන්නේ? අනික් හැම දවසකම පන්සිල්වත් රැකෙන්නෙම නැත්තම් පන්සිල් රැකුණා වුණත් කොච්චර පව් සිද්ධ වෙනවද? පන්සිල් රැකගෙන කරන්න පුළුවන් පව් ගොඩක් තියෙනවා. ඒ පින්නතුනි පරුස වචන කියන්න පුළුවන්. පරුස වචන කිව්වා කියලා පන්සිල් කැඩෙන්නේ නැහනේ. බොරු කියන්නේ නැහැ කියලා විතරයි පොරොන්දු වෙලා තියෙන්නේ. එතකොට වැඩිහිටියන්ට බනින එක, අම්මට තාත්තට බනින එක, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට බනින එක අකුසලයක්නේ. නමුත් එහෙම බැන්න කියලා පන්සිල් කැඩෙන්නේ නැහැනේ. තමන්ගේ අම්මට ගැහුවා කියලා, සිල්වත් ගුණවත් අයට ගැහුවා කියලා පන්සිල් කැඩෙනවද? පන්සිල් කැඩෙන්නේ නැහැ. නමුත් පන්සිල් මත ඉඳගෙන කරන්න පුළුවන් පව් කොච්චර තියෙනවද කියලා තේරෙනවද? රාගසිත, ද්වේෂසිත, මෝහසිත ඇති වුණා කියලා පන්සිල් කැඩෙන්නේ නැහනේ. නමුත් ගත වෙන හැම මොහොතකම අපිට පහළ වෙන සිත් වැඩිපුරම එක්ක රාග සහිතයි, නැත්තම් ද්වේෂ සහිතයි, එහෙම නැත්තම් මෝහ සහිතයි. ඉතින් රාගය, ද්වේෂය, මෝහය අකුසල් සිත්. ඉතින් මෙතන සඳහන් කරන්නේ පෙර තවරගත්ත දේවල් සෝදලා දාන්න. ඒකයි දාඩිය කුණු ඉවත් කරන්න කියලා කියන්නේ. කෙලස් කුණු, කෙලස් දූවිලි හොදලා දාන්න. කෙලස් කුණු, කෙලස් දූවිලි හොදලා දැම්මහම ක්ලේශයන්ගෙන් හමන දුර්ගන්ධයත් හේදිලා ගිහිල්ලා තියෙන්නේ. අලුත් විලවුන් තවර ගන්න. මොනවද මේ අලුත් විලවුන් තවර ගන්න කියලා කිව්වේ? සිල් සමාදන් වෙන්න. නොමියෙන නොනිමෙන සුවඳක් ගත දවට ගන්න. යමෙක් සිල්වත්ද, සීලය තුල පොහොසත්ද, සීලය ගැන කතා කරනකොට කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරන්න ඕනේ. සිල් කැඩෙන හැටි, සිල් රැකෙන හැටි, ඒ සීලය ආර්යකාන්ත තත්වයට පත් කරගන්න හැටි, ආර්යකාන්ත සීලයක වටිනාකම, ආර්යකාන්ත සීලයක් ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් රැකගත යුතු අංග 8, මේ වගේ කාරණා රාශියක් සීලය තුලින් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් උතුම් ආර්යකාන්ත සීලයක් සමාදන් වෙලා ඒ සිල් මත පිහිටන්න. ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව වුන්ටයි ලැබෙන්නේ. ආර්යයන් වහන්සේලගේ සැලකිල්ල වුන්ටයි ලැබෙන්නේ. වර්තමානයේ අපිට හරියට කරදර පැමිණෙනකොට සමහර අය කතා කරන්නේ මේ දුක දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. දෙවියෝ කියලා જાතියක් ඉන්නවනම් ඒ මිනිස්සුන්ට මේ තරම් කරදර වෙනකන් බලාගෙන ඉන්නේ කියලා. එහෙම කතා කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. පින්නතුනි අපේ දුක දෙවියන්ට පේන්නේ නැද්ද? අපිට කරදර වෙලා බව දෙවියන්ට පේන්නේ නැද්ද? මොකද පේන්නේ නැත්තේ? හොඳට දන්නවා. හොඳට දකිනවා. අපි व्यसනයටපත් වෙලා බව හොඳට පේනවා. පේනවා නම්, දන්නවා නම්, දකිනවා නම් ඇයි අපේ පිහිට වෙන්නේ නැත්තේ? පින්නතුනි මොකටද පිහිට වෙන්නේ? අපිට මොකටද පිහිට වෙන්නේ කියන කාරණාව තමයි ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නේ. ඇයි දෙවියන්ට පෙනුනේ අපිට මේ ඇති වෙලා තියෙන කරදර ටික විතරද? ඒ කරදර වලින් බේරන්න වටින අයද අපි? ඒ කරදර වලින් අපි බේරුවා කියලා වෙන යහපතක් තියෙනවද? ඒ කරදර හිරිහැර එන්න කලින්, ලෙඩ දුක් ඇති වෙන්න කලින් අපි කරපු නරක, දුෂ්ට, පාපතර ක්‍රියාවන්
අපේ දුෂ්චරිත පහත් වැඩ ඇයි එව්වා දෙවියන්ට පෙනුන්නේ නැද්ද? හොඳ විතරක් නෙමෙයි පේන්නේ. කරදර විතරක් නෙමෙයි පේන්නේ. අපි කරපු පහත් වැඩ ඔක්කොමත් දෙවියන්ට පේනවා. ඉතින් පහත් වැඩ කරපු මිනිස්සු රැකලා ආරක්ෂා කළා කියලා කියන්නේ ඔවුන්ගෙන් ආයේ සමාජයට යහපතක් වෙනවද? නැවත වතාවක් ඔවුන් මේ සමාජයට විනයක්මයි වෙන්නේ. ඉතින් එහෙම අය රකින්න කොහොමත් ඉදිරිපත් වෙන්නේ? දෙවියෝ කියන්නේ බොහෝ දෙනෙක් ආර්යයන් වහන්සේලා. ආර්ය කාන්ත සීලයක් සමාදන් වෙලා ඉන්න කෙනෙක්. මෛත්‍රී කරුණා ගුණයක් දියුණු කරගෙන ඉන්න කෙනෙක්. දෙවියෝ ආරක්ෂා කරන්න කැප වෙනවා. මොකද එවන් පුජ්‍යලයක් රැකලා තියෙන එක මේ සමාජයට මහ යහපතක්. ආන් ඒක නිසා එවන් අය ආරක්ෂා කරනවා. එතකොට මේ මනා සීලයක් සමාදන් වෙන එක තමයි නොමියෙන සුවඳක් ගත දවට ගන්නවා කියලා කියන්නේ. අපේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක දවසක්, ස්වාමීනි, දෑසමන්, බෝලිද්ද, තුවරලා, සඳුන් ආදී මේ ලෝකේ තියෙන මේ උසස් සුවඳ වර්ග හැම සුවඳක්ම යටි සුළඟින්ම හමාගෙන යනවා. කොයි තරම් සුවඳ දේවල් වුණත් හමන්නේ යටි සුළඟටමයි. ස්වාමීනි, උඩු සුළඟට හමන කිසිම සුවඳක් ලෝකේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තියෙනවා ආනන්ද. උඩට, යටට, දිගට, හරහට, අකනිටා බඹතලයේ දක්වාම හමාගෙන යන සුවඳක් ලෝකේ තියෙනවා. දෙවියන් බඹුන් අතර පවා පැතිරිලා යන ඒ සුවඳට තමයි සිල් සුවඳ කියලා කියන්නේ. සිල් සුවඳ හැර වෙන කිසිම සුවඳක් දෙවි බඹුන් අතර පවා පැතිරෙන්නේ නැහැ කියලා දේශනා කළා. එවනම් මෙතන සඳහන් කළා සදා නොමියෙන සුවඳක් ගත දවට ගන්න කියලා. සුවඳකින් යුක්ත වෙන්න කියලා. ඒ සඳහන් කළේ හැමදාම සීලයක් ජීවිතය තුළ තියාගන්න. අන්න එවන් අය මරණයක් පැමිණිච්ච දවසට බය වෙන්නේ නැහැ. කරදරයක් විපතක් පැමිණිච්ච දවසට ඔවුන්ට බයක් නැහැ. ප්‍රාණඝාත කරන්නෝ එයින් සතුටු වෙනවා. වදයට භාජනය වන්නෝ එයින් දුක් වෙනවා. එමනම් මේ දේශනාවේ සඳහන් කරන්නේ පස් පවින් වැළකීලා, දස අකුසලයෙන් වැළකීලා, සිත කය වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන හික්මවාගෙන උතුම් සීලයක් මත කටයුතු කරන්න කියලා. සිල් මත පොහොසත් වෙච්ච පුජ්‍යලයා කවදාවත් මරණයට බය නැහැ. හේතුව තමයි ඔහු සංසාරය ගැන දන්නවා. දුගතිය ගැනත් සුගතිය ගැනත් දන්නවා. තමන්ගේ ජීවිත කාලය තුළ තමන් කරපු කටයුතු පිළිබඳවත් ඔහු දන්නවා. තමන් වැඩියෙන් කරලා තියෙන්නේ සුගතිගාමී වෙන කුසල ධර්ම. මනාව ආරක්ෂා කරලා තියෙන උතුම් සිල් මරණයත් එක්කම මීට වඩා හොඳ තැනක උපදින බව ඔහු හොඳට දන්න නිසා මොනවටද තව බය වෙන්නේ? ආන් ඒකයි සඳහන් කළේ සිල්වත් ගුණවත් අය මරණයට බය නැහැ කියලා. එතකොට මහ තුන්ඩිලයන් මේ කරන අනුශාසනාව ඊටා දීර්ඝ අනුශාසනාවක්. මේ අනුශාසනාව රජු, යුව රජවරු, මැති ඇමතිවරු එතෙන්ට රැස් වෙච්ච පිරිස වගේම අර දූර්තයෝ 30 දෙනත් අර කාන්තාවත් අහගෙන ඉන්නවා. එදා මහ බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉපදිලා කරපු මේ අනුශාසනාව, ඒ අනුශාසනාව අහන්න රජු ඇතුළු පිරිස වාඩි වෙනකොට අර දූර්තයෝ ඉල්ලීමක් නැතුවම තමයි වාඩි වුණේ. මේ ඌරෝ මරාගෙන කණ්ඩාපු දූර්තයෝ
කාගේවත් ආයාචනායකින් තොරවම තමයි මේ අනුශාසනාවට කන් දෙන්න වාඩි වුණේ. එතනින් පේනවා පුදුමාකාර කීකරු බවක්. කවුද එතකොට මේ දූර්තයෝ 30 දෙනා? පස්සේ කාලේ බද්ද වග්ගීය කුමාරවරු කියලා උරුවෙල් දනව්වට වඩින අතරතුර බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ මේ 30 දෙනා. උරුවෙල් දනව්වට වඩින අතරේ කප්පාසික වනල හැබේ වැඩ ඉන්න වෙලාවේ කුමාරවරු 30 දෙනෙක් තමන්ගේ ආභරණ ටික පැහැරගෙන ගියපු කාන්තාවක් හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවනේ ස්වාමීනි කාන්තාවක් ගියා දැක්කේ නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගෙන් ඇහුවේ කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? නුවණක්කාර වුන් සඳහන් කළේ ස්වාමීනි තමන් ගැන හොයන එක වටිනවා. ඒ වෙලාවේ සඳහන් කළා එහෙනම් වාඩි වෙන්න කියලා. රාගසිතින් තරුණ කාන්තාවන් සමග ගම් යුරේ විනෝද වෙන්න ආපු අය කාන්තාවුත් අතහැරලා බඩු පැහැරගෙන ගියපු තැනැත්තිය හොයාගෙන යන ගමනත් අත්හැරලා ඒ වටිනා ආභරණ පිළිබඳව තියෙන ලෝභසිතත් අත්හැරලා බුදුරජාණන් වහන්සේ එහෙනම් වාඩි වෙන්න කියනකොටම වාඩි වෙන්න තරම් කීකරුකමක්. එහෙම කීකරුකමක් ඇති වුණේ එදා ඇතිවෙච්ච කීකරුකම නිසා. ඒක පින්නතනි මෙදා ජීවිතයට සම්බන්ධ වෙන තවත් බොහෝ තැන් මේ ජාතක කතාවෙන් පැහැදිලි කරන්න තියෙනවා. මහබෝසතාණන් වහන්සේගේ අනුශාසනාව අහගෙන හිටපු බරණැස් රජුරු ඇඳුම් මහලා ඌරු පැටව දෙන්නට ඇඳුම් අන්දවල ඔවුන් අරගෙන ගියා රාජමාලිගාවට. රජුරෝ රාජ්‍ය පාලනය කරන්න අවවාද අනුශාසනා ලබාගත්ත මහතුන්ඩිලගෙන්. රටේ නඩු හබ විනිශ්චය කරන්න පවා අවස්ථාව ලබලා දුන්නා. සඳහන් කරනවා ඒ කාලේ කිසිම අවනඩුවක් බරණැස් රාජ්‍යයේ තිබුණේ නැහැ කියලා. පස්සේ කාලේ බරණැස් රජු මැරිලා ගියා. මහතුන්ඩිලයන් නීති පොතක් සම්පාදනය කෙරෙව්වා කියලා සඳහන් කරනවා. නීති පොතක් සම්පාදනය කරලා නැවත පත්වෙච්ච අලුත් රජ්ජුරුවන්ටත් රජයේ මැති ඇමතිවරුන්ටත් මේ නීති පොත කියවලා ඊට අනුව රටේ ඇතිවෙන නඩු විසඳන්න කියලා ඔවුන්ට අවවාද අනුශාසනා කරලා චූලතුන්ඩිලේනුත් අඬ ගහගෙන සියලු දෙනාම හඬමින් වැළපෙද්දී රාජමාලිගාවෙන් බැහැර වෙලා යනවා. අබුද්ධෝත්පාද කාලයක ඌරු ආත්මයක ඉපදිලා එදා රටවැසියන් සිල්වතුන් බවට පත් කරන්න, ගුණවතුන් බවට පත් කරන්න මහබෝසතාණන් වහන්සේට පුළුවන්කම තිබුණා. පින්නතුනි, පාරමිතා පුරාගෙන එන සංසාරී මහබෝසත්වරු තිරිසන් ආත්මවල ඉපදුනත් සිහියෙන් ප්‍රඥාවෙන්ම කටයුතු කළා. කෙනෙකුට මෙවන් කරුණු විවේචනයට හේතු වෙන්නත් පුළුවන්. නමුත් අමතක කරන්න එපා. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පුරලා පිනෙන් පොහොසත් වෙච්ච මහබෝසත්වරු තිරිසන් ආත්මවල පවා ඉපදෙන්නේ සත්ත්ව ප්‍රජාවට අනුකම්පාවෙන්මයි කියලා. නමුත් තමන්ගේ පාරමිතාව අමතක නැහැ. තමන් කවුද කියන කාරණාව අමතක නැහැ. යන්නේ කොහෙද කියන කාරණාව නොදන්නව නෙමෙයි. ආන්ගේ නිසා මේ කරුණු සිහියෙන්, ප්‍රඥාවෙන්, නුවණින්, ශ්‍රද්ධාවෙන් විමසන කෙනෙකුට විතර වැටහෙන කාරණා බවට පත් වෙනවා. එදා මහතුන්ඩිලයන් සකස් කරපු නීති කෙටුම්පත අබුද්ධෝත්පාද කාලයක නමුත් අවුරුදු 60,000ක් කල් ලෝක සත්වයාට සෙත සැලසුවා කියලා සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජාතක කතාව නිමා කරමින්
අවසානයේ දේශනා කළා මහණෙනි. එදා චූලතුන්ඩිල වෙලා හිටියේ. මගේ සහෝදරයා හැටියට එදා හිටියේ. අද මරණය දැකලා මරණය ගැන හිතෙනකොට සුළු ශබ්දයකට පවා බය උපදවා ගන්න මේ භික්ෂුවයි. ඔහු එදත් බය වුණා. ඔහු අදත් බය වෙනවා. එදත් ඔහුගේ බය මම නැති කළා. අදත් මේ භික්ෂුවගේ බය නැති කරන්නෙත් මමමයි. දේශනාව නිමා කරනකොට මරණ බියෙන් තැතිගත්ත භික්ෂූන් වහන්සේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබාගෙන නැවත සංසාරී උපදින තාක් මරණයට බය නැති කෙනෙක් බවට පත් වුණා. සඳහන් කළා එදා බරණැස් රජු වෙලා හිටියේ වෙන කවුරුවත් නෙමෙයි. අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේමයි. එදා බරණැස් රටේ පිරිස බවට කටයුතු පත් වෙලා කටයුතු කළේ මෙදා බුදු පිරිසමයි. එදා මහතුන්ඩිල හැටියට රජුන්ට පවා අවවාද කළ මම වෙන කවුරුවත් නෙමෙයි. මහතුන්ඩිල මෙදා ලෞතුරා බුද්ධත්වයේ ලබාගත්ත මමම තමයි කියලා ජාතක කතාව දේශනා කොට වදාරලා අවසන් කළා. මේ ජාතක කතාවෙන් අපිට සීලය ගැන ධර්මය ගැන මනා විග්‍රහයක් කරලා තියෙනවා. මරණ බියෙන් මිදෙන හැටි මනවින් පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. මේ කරුණු ජීවිතයට එකතු කරගෙන උතුම් සීලයක පිහිටලා ධර්මය තුළ හික්මිලා මේ සංසාර මඟ කෙරවල කරන්න කටයුතු කරගත යුත්තේ කොහොමද? ආර්යයන්ගේ අනුකම්පාව ලබන්නේ කොහොමද? කියන කරුණු ජීවිතයට අරගෙන ඔබත් නිවැරදි මඟක පිහිටලා උතුම් පන්සිල් ආරක්ෂා කරගෙන හැකි හැම මොහොතකම විශේෂ සීලයක් ආරක්ෂා කරගෙන තිදොර සංවර කරගෙන කවදා හරි මරණය එළඹෙනකොට බොහොම සතුටින් සෙනහමුසු මුහුණින් ඒ මරණය පිළිගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න කටයුතු කරන්න කියන අනුශාසනාව සිද්ධ කරමින් ධර්ම දේශනාව නිමා කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා හොරණ වෑවල ඉටිගොඩ වත්ත අංක 25 නිවසේ පදිංචි ප්‍රබෝධ අමරපේම පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා සහ හොරණ බැල්ලපිටිය තලගලගොඩ අංක 288 B නිවසේ පදිංචි කෞශල්‍යා කන්දනාරච්චි ඇතුළු පවුලේ සියලු දෙනා විසින් උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා හොරණ වෑවල ඉටිගොඩ වත්ත අංක 25 නිවසේ පදිංචිව සිට 2021 දෙසැම්බර් මාස 5 වන දිනට පරලෝ සැපත් වී වසර 20ක් ගතවන ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ එම් නිමල්සිරි ආදරණීය පියාණන්ට ස්වාමි පුරුෂයාණන්ට මීට වසර 10කට පෙර පරලොව සැපත් W.A. අමරපේම සීයාට යමුනා රාණී ලොකු අම්මාට කේ සිසිලින් ආච්චි අම්මාට එම් හේමසිරි බාප්පාට එල් රණසිංහ සීයාට G.A. පෙරේරා ආච්චි අම්මා ඇතුළු පරලෝ සැපත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා වේවා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවද හොරණ කඳන සිරිසේන නිවසේ පදිංචි සිරිසෙවන නිවසේ පදිංචි තවද හොරණ කඳන සිරිසෙවන නිවසේ පදිංචිව සිට 2018 දෙසැම්බර් මාසේ 1 වෙනි දින පරලොව සැපත් වී දැනට අවුරුදු 3ක් ගතවන සිරිසේන කඳනාරච්චි ආදරණීය පියාණන්ට ස්වාමි පුරුෂයාණන්ට සීයාට
ඒ වගේම ගෝවින්න රැටියල පදිංචිව සිට මීට වසර 33කට පෙර මිය ගිය MD ආතර් පියාණන්ට, ස්වාමි පුරුෂයාණන්ට, සීයාට, MD විජේසේන සොහයුරාට සහ පරලෝසපත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසලය අනුමෝදන් වෙත්වා. ඉක්මන් භවයකදී නිවන් අවබෝධ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින WA විමලාවතී ආදරණීය ආච්චි අම්මාටත්, M ඇඩ්වින් සීයාටත්, කරුණාවතී මාගල කොට්ටහච්චි සහ චලෝ නෝනා උක්වත්ත යන මෑණියන් දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. භයානක කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින සියලුම ලක්වැසි ලෝවැසි ජනතාවට ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. මෝහක්ඛයෝ නිබ්බානං